සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම පත්තර ටික මොනවද තියෙන්නේ කියලා බලන්නේ. අද දවසේදීත් විශේෂයෙන් කියන්නට ඕනේ අපිට අදත් e-paper එකෙන් තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ ජාතික පුවත්පත් බොහොමයක් අද දවසේදී වාර්තා වන්නේ නැහැ අපට. ඉරිදා පුවත්පත් ලැබිලා තිබෙනවා. කෙසේ වෙතත් අද දවසේදී අපි විශේෂිත කාරණා කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඒ තමයි මේ කතා බහ අතරතුරේදී අප උත්සාහ කරනවා අද දවසේදී විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනිය සහ අප ඒකාබද්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාණන් සම්බන්ධ කරගෙන මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ පූර්ණ තොරතුරු ඔබ වෙත සමීප කරන්නට අපි සූදානම්ින් සිටිනවා. ඒ නිසා එයත් අපි පුවත්පත් අතරමැදදී ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි අවධානය යොමු කරමු මුලින්ම අරුණ පුවත්පතටයි අපි යන්නේ. මේ වෙන විට තත්ත්වය පිළිබඳ කතා කරන විටදී ඊයේ දවසේදී වැලිසර නාවික හමුදා කඳවුර පැමිණීමට හෝ පිටව යාමට ඉඩක් නැහැ. ඒ අනුව isolated නැත්නම් එහෙම හුදකලා භූමියක් බවට පත් කිරීමට තීරණය කෙරුණා. ඒ මේ වෙද්දි 30කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි හමු වී තිබෙනවා ආසාදිතයින්. පොළොන්නරුවේදී පළමු ආසාදිතය හමු වෙන විටදී නිවාඩුවට ගිය සෙබලෙක් තමයි එහිදී හම්බ වෙන්නේ. ඒත් එක්කම ඔහුත් සමගින් කරන ලද පරීක්ෂණවලදී තමයි මේ කාරණා අනාවරණ වෙන්නේ. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය නාවික හමුදාවේ 35කට කොරෝනා වැලිසර කඳවුර ලොක්ඩවුන් කියලායි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව මේ වැලිසර සහ බූස නාවික හමුදා කඳවුරු වල සමාජිකින් 35 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වෙලා තිබෙනවා. නාවික හමුදා කඳවුර හුදකලා කිරීමට තීරණය කර තිබෙන බව තමයි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම අද දවසේදී විශේෂයෙන් අප වාර්තා කරනවා මේ වෙන විටදී ටෙස්ටිං කියන දේ තමයි වැදගත්ම කාරණේ කියලා. මේක කලින් ඉඳලා කියපු කතාවක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ මේකට තියෙන එකම විකල්පය ටෙස්ටිං පරීක්ෂා කිරීම තමයි ප්‍රධාන කාරණේ කියලා. ඉතින් ලෝකයේ ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තාම මේ වෙද්දි මිලියන 4කට ලක්ෂ 41කට ආසන්න ප්‍රමාණයක් ටෙස්ටිං කරලා. ජර්මනිය ගත්තාම ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ නිසා පරීක්ෂණ කියන දේ බොහොම වැදගත්. ශ්‍රී ලංකාවත් මේ වෙද්දී උපරිම ධාරිතාවෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතුයි කියන තැන සිටින්නේ. සාමාන්‍යයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයක් කළා තිබුණා දවසකට 1000ක් 1200ක් විතර පරීක්ෂණ පවත්වාගෙන යන්නට පුළුවන් නම් අපිට පුළුවන් මේ වෛරසයේ පැතිරීම සමාජයේ වෙන වෙන තැන්වලට විහිදිලා තියෙනවා නම් ඒ තැන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න. දැන් කෙසේ වෙතත් පෞද්ගලික ආංශයත් මේ වේලට සහයෝගය දක්වන්නට මේ සහභාගී කරගන්නට කටයුතු කරනවා. ඒත් එක්කම තමයි වාර්තා කරන්නේ දරුණු පුවත්පත කොවිඩ් ටෙස්ට් පෞද්ගලික අංශයටත් වියදම රජයෙන් කියලායි වාර්තා කරන්නේ. කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවීමත් සමග PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික අංශයේ රෝහල්වල පහසුකම් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත කියලා වාර්තා කරනවා. ඊයේ දවසේදී පවිත්‍ර වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ පිළිබඳ අදහස් පළ කර තිබුණා. ඒ අනුව පෞද්ගලික අංශය මේ ටෙස්ටිං පැත්ත කරනවා. ඒ අනුව අදාළ සාම්පල් ලබා ගැනීමෙන් පසු ඒවා පිළිබඳ නිසි ප්‍රමිතියෙන් සහ ආරක්ෂිත බව තහවුරු කර ගනිමින් මේ පිළිබඳව තහවුරු කර ගන්නට නියමිතයි. අපි අද දවසේදී උදෑසන 7ට ආයිබෝන් සුබ දවසක් කතා බහ ඇතුළතදී බලාපොරොත්තු වෙනවා. වසංගත රෝග විද්‍යාංශය වගේම මේ සියලු අංශ සම්බන්ධීකරණය කරගෙන කොයි විදිහටද මේ වෛරසය මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ. මොකද ටෙස්ටිං කියන දේ මේ වෙලාවේ ඉතාමත්ම වැදගත් වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරන විදිහට ආසාදිතින් වාර්තා වුණු ප්‍රදේශවලින් ටෙස්ට් කරන්න ඕනේ. ඒ වගේම යම් අනතුරක් තියෙනවා කියන ප්‍රදේශවලින් ටෙස්ට් කරන්න ඕනේ. ඊට අමතරව රට අභ්‍යන්තරයේ හඳුනාගත් නියදි වලින් ටෙස්ටිං කරන්නට ඕනේ. ඒ හරහා තමයි මේ වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්නට වෙන්නේ. ඒත් එක්කම තවත් අලුත් කතාවක්. මේ කතාව මීට කලින් කියවෙලා තිබුණේ නැහැ. දැන් රෝග ලක්ෂණ මොනවද කියන දේ පිළිබඳ වාර්තා කරද්දී වියලි කැස්ස, උණ, ඇඟපත අමාරුව මේ දේවල් පිළිබඳ වාර්තා වුණා. මේ තවත් කතාවක්. යටිපතුල් පා ඇඟිලි දම් හෝ නිල්වේ නම් කොවිඩ් විය හැකි. අද අරුණ පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්න මේ කතාව මීට කලින් කියවෙච්ච කතාවක් නෙමෙයි. අපි එහි සවිස්තර වාර්තාවට අවධානය යොමු කරමු. ඒ අනුව වාර්තා කර තිබෙනවා යම් විදිහකින් සිරුරේ අංග මේ ආකාරයෙන් රතු වෙනවා නම් වර්ණ පැහැයේ වෙනසක් වෙලා තියෙනවා නම් ඒක කොවිඩ් වෛරසය විය හැකි බවට අනුමාන කිරීමක් මෙහිදී වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳ වාර්තා කර තිබෙන්නේ ඇත්තරම අද දවසේදී අරුණ පුවත්පත පමණයි. සෙසු පුවත්පත්වල මේ කාරණේ වාර්තා වන්නේ නැහැ. කෙසේ වෙතත් මේ පිළිබඳ අප පැමිණෙන සෞඛ්‍ය බලධාරීන්ගේ විමසීමක් කළ යුතුයි. මොකද මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමක් කළ යුතුයි. මොකද ප්‍රසිද්ධ මාධ්‍ය තුලදී අප නිරන්තරයෙන්ම මතු කළපු කාරණා වුණේ සුපුරුදු රෝග ලක්ෂණ කිහිපයක් තිබුණා. ඒවට පරිබාහිරව මෙකී රෝග ලක්ෂණ පිළිබඳ කතාබහ කරලියට පැමිණෙමින් තිබෙන්නේ. ඒත් එක්කම අද දවසේදී වාර්තා කර තිබෙනවා කොවිඩ් බෙහෙත් ලෙඩ වුණු ලෝපුරා සමානව බෙදන්නට කියන කාරණේ වාර්තා කරනවා. ඒ කියන්නේ කොවිඩ් බෙහෙත යම් විදිහකින් මීට අදාළ වුණු ඖෂධ ක්‍රියාවලියක් ආරම්භ වුණොත් ඒක ලෝකයේ සම විදිහටම බෙදන්නට ඕනේ. කොවිඩ් බෙහෙත් ලෝපුරා සමානව බෙදන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කියන කතාව. කොවිඩ් මර්ධනය කිරීම සඳහා අනාගතයේදී නිෂ්පාදනය කරනු ලබන එන්නතක් හෝ වෙනත් ඖෂධයක් ලොව සියලුම රටවලට සමාන අයුරින් බෙදී යා යුතු බව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත කරගෙන ඇත. ඇත්තට මේක කාලෝචිත ක්‍රියාවක්. මොකද මේ වෙලාවේ මුළු ලෝකෙම වසංගතයෙන් පෙළෙනවා. ඒ නිසා යම් ආකාරයෙන් ඖෂධයක් හෝ බෙහෙතක් හෝ එන්නතක් හෝ හොයාගත්තොත් මේ එන්නත ලෝකය පුරා සමානව බෙදන්නට ඕනේ. මොකද මේ වෙද්දී කතනයන් එක්ක වාර්තා වෙන තොරතුරු තමයි කොංගෝ රාජ්‍ය වගේ වැනි රාජ්‍යන්හිදී ඇමසන් වනාන්තර මේ ආශ්‍රිතව ජීවත් වන
ගෝත්‍රික ජනතාව සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන්නට මේ වෛරසය හේතු වෙයි කියලා අනුමාන කරනවා. ඒ නිසා සමාජය තුළ දිලිඳු රටද රජපෞලද ජනාධිපතිවරයාද අගමැතිවරයාද ලේකම්වරයාද මේ සියලු දෙනාටම වෛරස් එක විදිහට මේ බැලඳුණු නිසා අධ්‍යක්ීම තියෙන නිසා හැම රටකටම දුප්පත් රටද පොහොසත් රටද යුරෝපා කලාපයේද කියලා නැහැ හැමෝටම සමානව බෙදන්න කියලා මේ වෙද්දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් මේ යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ප්‍රශංසනීයයි. ඒ කර්තයුත්ත ඒ විදිහටම ඉදිරියේදී සිදු විය යුතුයි යම් ඖෂධයක් ලැබුණොත්. ඒත් එක්කම තමයි තවත් පුරෝකථනයක් තියෙනවා. දැන් කාටත් හිතෙන්නට පුළුවන් හැමදාම මෙහෙම ගෙදර ඉඳලා වැඩ කරන්නද රට අරින්නට ඕනේ. දැන් ලංකාවේ යම් විදිහකින් අපි කොරෝනා වෛරසයේ 100% මේකෙන් බිඳුනත් ලෝකයේ මේ වෛරසය පවතිනවා නම් අපි කොහොමද එයාපෝට් අරින්නේ? අපි කොහොමද විදේශිකයෝ මේ රටට ගෙන්න ගන්නේ? අපේ රට තවත් අනාරක්ෂිතයි කියන ප්‍රශ්නේ තියෙන්නට පුළුවන්. ඒ නිසා දැන් මේ වෙද්දී ලෝක මේ සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පුරෝකථනයක් කරලා තියෙනවා. ඒ තමයි මේ කොවිඩ් තවත් දිගු කලක් පවතිනු ඇත කියලා අද වාර්තා කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරුංගවීම. COVID-19 වෛරසය තවත් දිගු කලක් මිනිසා පසුපස එනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ප්‍රකාශ කර තිබෙනවා. අද දවසේදී ඒ වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙය අවසන් වන කාල සීමාවක් පිළිබඳ ඔවුන් තවමත් පුරෝකථනයක් කරන්නේ නැහැ. එසේම තවමත් ලෝපුරා බොහෝ රටවල් වෛරසය මැඩලීමේ මුල් අවදියේ පසුවන බවද හෙතම ඊයේ ජිනීවාහි පැවති තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔහු මීට පෙරින් කතාවක් කිව්වා. ලෝකයේ මේ වෛරසයට මුහුණ දෙන්න ජනතාව ගත්තාම ජනගහනින් 2%-3% ආශ්‍රිත ප්‍රමාණයකට තමයි මේ වෛරසයෙන් මුහුණ දෙන්න තරම් ප්‍රතිශක්තියක් තියෙන්නේ. ඒක බොහොම බරපතල ඛේදවාචකයක්. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ හවස පවත්වන මාධ්‍ය හමුවේදී පෙරේදා දවසේදී ඔහු අවධාරණය කරනවා ලෝකයේ සමස්ත ජනගහනින් 2%-3% වැනි සීමිත ප්‍රමාණයකට තමයි මේ වෛරසයට මුහුණ දෙන ප්‍රතිශක්තිය තියෙන්නේ කියන. ඒක එක්තරා විදිහකින් තවත් අභියෝගයක් බවට පත් වෙනවා. කෙසේ වෙතත් වෛරසය තවත් දිගු කලක් පවතිනු ඇත කියලා අපි නෙමෙයි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන කතාව තමයි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම තවත් පුවත්පතක් අරුණ පුවත්පතේම වාර්තාවකට අපි අවධානය යොමු කරන්නේ මේ වෙද්දී බෝඩින් කාමරවල යන්නට එන්නට විදිහක් නැතුව කොළඹ රැකියා කරපු අය ඉන්නවා. තමන්ගේ දිස්ත්‍රික් සීමාවන් පැනලා යන්න විදිහක් නැතුව ඉන්න පිරිස්. බොහොම පීඩාවට පත් වුණු පිරිස් ඉන්නවා. රජය උපරිම ආකාරයෙන් උන්ට ලබා දිය හැකි සහන ලබා දෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දී බස්නාහිර හිර වූ 2,50,000කට ගෙදර යන්න අවසර කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව මෙහි වාර්තා කර තිබෙන කාරණයට අප අවධානය යොමු කරොත් සිය නිවෙස් වලට යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැඳී සිටින 2,50,000ක් පමණ වන පිට පළාත් පදිංචිකරුවන්ට සිය ගම්මින් බලා යාමට අවසර දීමට COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා පත් කර සිටින ජනාධිපති කාර්යසාධක බලකාය ඊයේ නම් 23 වෙනිදා තීරණය කළේ. මේ අතරින් 47,000ක් පමණම කොළඹ සහ තදාසන්නව රැඳී සිටිති. ඇඳිරි නීතිය පැනවූ දින සිටම මේ දක්වා දින ගණනාවක් ඔවුන්ට පළාතේ රැඳී සිටීමට සිදුවීම පිළිබඳ සලකා බලා ඉහත තීරණය ගෙන තිබේ. මෙම් පිරිසට පිටපරත් වලට යාම සඳහා විශේෂ අවසරයක් ලබා දීමට නියමිතයි. හැබැයි ඉතින් කොහොම වුණත් මේ හරහත් යම් අවධානමක් මතුවීමේ හැකියාවක් තියෙනවා කියලා විවිධ තැන්වලදී කතා වෙලා තිබුණා. කෙසේ හෝ මේ සම්බන්ධයෙන් ඉතාමත් සුරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් රජයේ මෙතුවක් ගෙන ගිය වැඩපිළිවෙල හා සමානව මේ 2,50,000ටත් සාධාරණ කිෂ්ඨ කරાવી කියන බලාපොරොත්තුවෙන් අපි මේ දිහා බලමු. ඒත් එක්කම තමයි අද දවසේදී වාර්තා කරනවා තවත් පුවත්පතක් දිනමින පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ. දිනමින පුවත්පතේ වාර්තාව කොරෝනා ආසාදිතින් 1,84,614ක් මරුට කියලායි වාර්තා කරන්නේ. මේ වාර්තාව තවදුරටත් වෙනස් වෙන්නට පුළුවන්. මේ මොහොතේ ආවත්කාලීන වුණු තොරතුරුත් අපි ඉදිරියට කතා කරමු. ආසාදිතින් 1,84,614ක් මේ වෙද්දී ලෝකයේ මරණයට පත් වෙලා තිබෙනවා. ලෝපුරා ශීඝ්‍රයෙන් පැතිර යන COVID-19 හේවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් පුද්ගලය 1,84,614 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත. එම වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 26,48,347 දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයන් 7,24,275ක් මේ සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙනවා. වැඩිම රෝගීන් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 8,49,000ක් වෙනවා. මියගිය සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයේ 47,681යි. කෙසේ වෙතත් මේත් එක්ක වාර්තා වෙන අනෙක් කාරණේ තමයි ඇමරිකාවෙන් පසුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මිය ගොස් තිබෙන්නේ ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 25,085ක්. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 18,100ක් බවද විදේශ වාර්තා ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වෙනකොට ලෝකයේ පවතින තත්ත්වයේ දිස බලන විටදී ලෝකයේ රටවල් 210කට ආසන්න ප්‍රමාණයක් ආසාදිත බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ වෙද්දී බොහෝ රටවල් තමන්ගේ පරීක්ෂණ කටයුතු දියත් කරමින් ආසාදිතින් හඳුනා ගැනීමේ ක්‍රියාපිළිවෙතේ නියැලී සිටින්නේ. වියට්නාමයේ වගේ රටවල් ගත් විටදී වියට්නාමයේ පිළිබඳ විශේෂයෙන් ලෝකේ කතාබහකට ලක් වෙලා තියෙනවා. මේ වෙද්දී වියට්නාමයේ ආසාදිතින් සංඛ්‍යාව 268කට ආසන්න ප්‍රමාණයක් සිටියේ. ඔවුන්ගෙන් 200කට එහා ගිය පිරිසක් සුව වෙලා තිබෙනවා. ඒ වගේම 2,06,000ක් ඔවුන් මේ වෙද්දී ටෙස්ටිං කරලා තිබෙනවා. මරණ එකක්වත් වාර්තා වන්නේ නැහැ. ඒ නිසා වියට්නාම වැනි රාජ්‍යයන් පිළිබඳ මේ වෙද්දී සුවිශේෂී කතාබහක් රට තුල ලෝකයේ තුල ඇති වෙලා තිබෙනවා. ඒ තමයි ලෝකයේ තත්ත්වය අද දිනමින පුවත්පත වාර්තා කරන කාරණේ. ඒත් එක්කම දිනමින තවත් පුවත්පත් වාර්තා කරන තවත් කාරණයක් ඒ තමයි
සමාජ දුරස්ථකරණය කියන එක අපිට බොහෝ කාලයක් පවත්වාගෙන යන්නට වෙනවා. වෙනදා කරට අත දාගෙන කතා බහ කරලා අතට අත දීලා කරපු සාමාන්‍ය ජීවිතේ මෙතනින් එහාට ගෙවන්නට වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා සමාජ දුරස්ථ භාවය කියන දේ පවත්වාගෙන යන තාක්කල් ඔබ අප ඔබේ දරුවන් මේ හැමෝම ආරක්ෂිතයි. අද දිනමින පුවත්පතේ වාර්තාවටයි අපි අවධානය යොමු කරන්නේ. පුද්ගල දුරස්ථ භාවය අනිවාර්ය කරගන්න වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානීගේ ප්‍රකාශය අද දිනමින පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව COVID-19 වෛරසය තව මාස ගණනක් හෝ අවුරුදු කිහිපයක් පැතිරීමේ ඉඩකඩක් පවතින අතර වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම Tamanගේ ජීවිතයේ අනිවාර්ය පුරුද්දක් බවට පත් කර ගැනීමට මහජනතාව පියවර ගත යුතු බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා කියනවා. පුද්ගලයන් දෙදෙනෙකු අතර මීටරයක පරතරය පවත්වා ගැනීම අනිවාර්ය පුරුද්දක් බවට පත් කරගත යුතු බවත් එමගින් වෛරසය ව්‍යාප්ත වීම තරමක් දුරට හෝ වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙන බවත් මේ මහතා ප්‍රකාශ කරනවා. මේවා ඉතින් බාර් ළඟ ඉන්න අයටත් හැමෝටමත් අදාළ වෙන කාරණා. කොතන ගියත් මීටරය කියන දේ යන්නේ කොතනද කරන්න වැඩේ මොකද්ද කියන දේ මේ මීටරය කියන පරතරය තියාගත යුතුයි. ඇඳරි නීති ඉවත් කළ විට පුද්ගල දුරස්ථ භාවය තබා නොගනිමින් සිදු කරන හැසිරීම් රටා කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද මුඛ ආවරණයක් විතරක් පැළඳගත්තාට මේ රෝගය වළක්වා ගත නොහැකි එතුමන් කියන කාරණය. ඒ නිසා මුඛ ආවරණයක් ග්ලව්ස් දෙකක් දාගත්තට විතරක් මේක නවත්ත ගන්නට බෑ. මීටරයක පරතරය සමාජ දුරස්ථභාවය කියන දේ මාස ගානක් අවුරුදු ගානක් අපිට ඉස්සරහට තියාගන්නට වෙයි. ඒක තමයි මේ වෙලාවේ පරිස්සම් වෙන්න තියෙන හොඳම ක්‍රමවේදය. දිනමින පුවත්පතේ වාර්තාවට අපි අවධානය යොමු කළේ. ඒත් එක්කම අද දවසේදී වාර්තා කර තිබෙනවා අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතේ වාර්තා කර තිබෙනවා දැන් හොඳින් මේක සෑහෙන්න කියනවා. නිරෝධායනයට වෙන්න ඕන කෙනෙක් නම් නිරෝධායනයට යන්න තොරතුරු සංගවන්නට එපා. ඊයේත් එහෙම අවස්ථාවක් වාර්තා වුණා. ආසාදිතයෙකු සමගින් සම්බන්ධතාව පවත්වලා තොරතුරු කිව්වේ නැහැ. පළවෙනි දවසේ ගියාම තොරතුරු කිව්වේ නැහැ. දෙවෙනි දවසේ ගියාම තොරතුරු කියන්නේ. එහෙම වුණාම තවත් කට්ටිය අනාරක්ෂිත තත්ත්වයටපත් වෙනවා. සෞඛ්‍ය බලධාරීන් අනාරක්ෂිත තැනකටපත් වෙනවා. ඒ නිසා දැන් අද වාර්තා කරනවා ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාව violators of quarantine regulations warn the health service director general has authorized the acting IGP to order the arrest anyone violating the quarantine regulations during the period of the curfew has been lifted, said DIG Ajit Rohana. ඒ අනුව යම් කෙනෙකු මේ නිරෝධායන ක්‍රියාවලියට අදාළ වුණු කොන්දේසි කඩ කරන්නේ නම් ඇඳරි නීති කාලවකවානුව ඇතුළතදී අනිවාර්යෙන්ම ඕන අත්අඩංගුවට ගැනීම යුතුයි. Addressing the daily COVID-19 task force media briefing at the government information department, DIG Ajit Rohana said the public cannot tolerate around as they please even when the curfew is lifted. He pointed out that the curfew still is in the force. මේ ඇඳිරි නීතිය කාලවකවානුව ඇතුළතදී ඔබට පැහැදිලි ලෙසම ප්‍රකාශ කර තිබෙනවා ඉන්න ඕනේ විදිහක්. මේ වෙදි දවසට විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. ඒ ඔබේ පැත්තෙන් වෙන්න ඕන දේ ඔබ නොකරන නිසා සෞඛ්‍ය බලධාරීන්ද රජයේද මොන විදිහේ විප්ලවයක් කරත් වැඩක් නැහැ. ඔබට කියලා තියෙනවා නම් ගෙදර ඉන්න, ඔබට කියලා තියෙනවා නම් දිස්ත්‍රික් අතර යන්න එපා, ඔබට කියලා තියෙනවා නම් මුඛාවරණ පළ දින්න, ඔබට කියලා තියෙනවා නම් මීටරය පරතරය තියාගන්න, රට ගිහින් ආව නම් ඒ අදාළ තොරතුරු දැනුම් දෙන්න, ආසාදිතෙක් එක්ක සම්බන්ධ වෙලා හිටියා නම් ඒ තොරතුරු දැනුම් දෙන්න. මේ දේවල් ඔබේ පැත්තෙන් වෙන තාක් තමයි මේ වසංගතය වළක්වා ගන්නට පුළුවන් වෙන නිසා යමෙකු මේ කියන නිරෝධායන ක්‍රියාවලියට අදාළ නීති රීති කඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි කියන කාරණය වාර්තා කර තිබෙනවා. ඒ වගේම අද දවසේදී අරුණ පුවත්පතේ තවත් තොරතුරකට අපි අවධානය යොමු කරනවා. ඒ තමයි පොළොන්නරුව බොහොම විශේෂ තැනකටපත් වුණා. පොළොන්නරුවේ මෙතුවක් දවසක් ආසාදිතෙක් වාර්තා වෙලා තිබුණේ නැහැ. හැබැයි අර වැලිසර කැම්ප් එකේ ඉඳලා නිවාඩුවට ගියපු නාවික හමුදා සෙබළගෙන් දැන් පොළොන්නරුව යම් අනාරක්ෂිත තැනකට පැමිණෙනවා. ඒ අනුව වාර්තා කරන කාරණය තමයි අත්‍යවශ්‍ය සේවා හැර පොළොන්නරුවට එන්න එපා කියන කාරණේ අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරනවා. මේක තවත් පුවත්පත් කිහිපයකමත් වාර්තා කර තිබුණා. අපි ඒවටත් අවධානය යොමු කරමු. ඒ අනුව පොළොන්නරුව සම්බන්ධයෙන් කතා කරන විටදී අද ලංකාදීප පුවත්පතේත් පොළොන්නරුව පිළිබඳ විශේෂ වාර්තාවක් තිබෙනවා. අපි ඒට දැන් අවධානය යොමු කරමු. ගම්මාන 12ක් මේ වෙද්දි පොළොන්නරුවේ වහලා තියෙන්නේ. 22000ක් නිරෝධායන ක්‍රියාවලියට යටත් කරලා තියෙන පොළොන්නරුවේ. අද ලංකාදීප වාර්තාව ගම්මාන 12ක් වසයි පොළොන්නරුවේ 22000ක් නිරෝධායනයට නාවික බටයාගේ ගැබිනි බිරිඳ දරුවා ඇතුළු 44ක් කඳවුරුවල පොළොන්නරුව පුලතිසිගම පොළොන්නරුව පුලස්තිගම ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා බටයා සොයා ගැනීමෙන් පසුව එම ගම්මානයේ ඇතුළු ගම්මාන 12ක් හුදකලා කර ඒවායේ පදිංචිව සිටින පවුල් 6000කට අයත් පුද්ගලයන් 22000ක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බුද්ධික පරාක්‍රම ධර්මසේන මහතා ලංකාදීපට වාර්තා කර තිබෙනවා. ආරක්ෂාව වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්න විශේෂයෙන් මේ ගම්මාන පිළිබඳ ලැයිස්තුවත් වාර්තා කර තිබෙනවා. ඒ අනුව
කොරෝනා රෝගී නාවික හමුදා බටයා සොයා ගැනීමෙන් පසුව මෙසේ හුදකලා කර ඇත්තේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පුලස්තිගම, අබේපුර, තඹාල, පටනුගම, ඒ වගේම රිෆායිපුර, වීරපුර, සංගබෝධිගම, සෝමපුර, කෑගලුගම, ලංකාපුර සහ බෞද්ධ අටගම යන ගම්මාන 12 තමයි මේ විදිහට සීමා කරලා තිබෙන්නේ. ඒ අනුව මෙම ගම්මාන වලට ඇතුළු වීම සහ පිටවීමද තහනම් කර තිබෙනවා. මේ දේවල් මේ විදිහට පිළිපදින්න සමහර විට කැලේ පාරෙන් ගිහිල්ලා එහා ගමට යන්න පුළුවන්. එහෙම යන්නේක වීරකමක් නෙමෙයි. ගඟ දිගේ ගිහිල්ලා එහා ගමට යන්න පුළුවන් නම් ඒ යන්නේක වීරකමක් නෙමෙයි. මේ දේවල් කියන්නේ පැහැදිලි අභිදානමක්, පැහැදිලි අභියෝගයක් තියෙන නිසා. ඒ නිසා බොහොම ආදරෙන් අපි ඉල්ලන දේ තමයි මේ ලොක්ඩවුන් කියන එක අපිට නුහුරු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි වසංගතය කියන දේ දැන් හුරු තැනකට පැමිණ තිබෙනවා. මරණ 7ක් ලංකාවේ වාර්තා වෙද්දී ලෝක 1,85,000ක් මැරිලා ඉන්නවා මේ නිසා. ඒ නිසා කියලා තියෙන විදිහට ඔබ ඔබේ කටයුත්ත කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද යම් විදිහකින් ඔබ වරදක් කරොත්, ඔබ මේ පිළිබඳ තොරතුරු අනාවරණ නොකළොත් කොහොමද වෛරසය පැතිරුණේ? මේ වෙද්දී ආරක්ෂක අංශ, සෞඛ්‍ය බලධාරීන් මේ රෝගයට වෛරසය හැදුනේ කොහොමද? මේ රෝගියා කාගෙත් එක්කද සම්බන්ධතාව පැවැත්වුවේ? මේ කියන හැම කන්ටැක්ට් එකක් මේ හැම කියන පුද්ගලයෙක්ම ට්‍රේස් කරමින් ඔවුන්ගේ අධීක්ෂණය කරමින් යන ගමනක් මේක. ඒ නිසා මේ ජාලයේ යම් තැනකදී බිඳ වැටුනොත් මුළු රටම අනාරක්ෂිත තැනකට යන්නේ. ඒ නිසා බොහොම ගෞරවයෙන් අපි ඉල්ලන දේ තමයි මේ ගම්මාන 12ක් මේ වෙද්දී වහලා දාලා තියෙනවා. ඒ ගම්මාන 12 ඉන්න අය කැලෑ පාරවල් වලින්, අතු පාරවල් වලින් යන්න පුළුවන්කම ඇති. එහෙම යන එක නෙමෙයි වීරකම. ඔබේ යුතුයකම වෙන්නේ මේ වැඩේට සහයෝගය දක්වන එක. ඒ වගේම අද දවසේදී වාර්තා කරනවා ලංකාදීප පුවත්පතේම තවත් පුවත් කිහිපයක්, අනෙක් පුවත්පත්වල වාර්තා නොවුණු කාරණා කිහිපයක්. ඒ අතරින් විශේෂම කාරණේ තමයි මේ වෙද්දී කුරුණෑගල හා සම්බන්ධිනුත් යම් වාර්තාවක් තිබෙනවා. ඒ තමයි කුරුණෑගලින් 3 වෙනි කොරෝනා රෝගියාත් පොළොන්නරුව නාවික බටයා සමග වැඩ කරලා තියෙනවා. එන කුරුණෑගල 3 වෙනි කොරෝනා රෝගියාත් පොළොන්නරුව නාවික බටයා සමග වැඩ කරලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ 3 වන කොරෝනා ආසාදිත පුද්ගලයා වාරියපොළ පොලිස් බල ප්‍රදේශයට අයත් පුබ්බෝව ග්‍රාමයෙන් ඊයේ හමු වී ඇත. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණය මගින් තහවුරු වී ඇත. කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කඳන්ගම මහතා කියනවා. ඒ අනුව කුරුණෑගලින් 3 වෙනි කොරෝනා රෝගියාත් කියන කාරණය මේ වෙද්දී ලංකාදීප පුවත්පත වාර්තා කරනකොට කෙසෙල්වත්ත තමයි කොළඹ 12 බොහොම තීරණාත්මක තැනකට ගෙනාව කොළඹ දිස්ත්‍රික්කයේ. මේ වෙද්දී PCR පරීක්ෂණ සිදු කළා, විශාල පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරලා තියෙනවා. කොහොමුණත් කෙසෙල්වත්තෙන් කොරෝනා තව 4ක් වයස 12ක ළමයෙක්ද ඒ අතර කියලාද ලංකාදීප වාර්තා කරනවා. කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ කොරෝනා අධිආවාදානම් කලාපයෙන් තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු ඊයේ සොයාගත් බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී WK චන්ද්‍රපාල මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කරනවා. මේ අනුව බණ්ඩාරනායක මාවතෙන් මේ වනිට හමු ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. මේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජනතාව සම්බන්ධතා පැවැත්වුවේ කුමන පාර්ශව සමගද? ඔවුන්ගේ ජනගණත්වය ඉතාමත් වැඩි. ඒ හේතුව තමයි බොහොම ළඟ ගෙවල් තියෙන්නේ. මේ ගෙදර ඉඳලා එළියට බැස්සහම එහා ගෙදර දොරකඩට තමයි ඉස්සරහා ගෙදර දොරකඩට යන්නේ. ඒ තරමටම බොහොම ළඟයි. ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවා. කෙසේ වෙතත් ඒ නිසා තමයි මේ වෛරසය පැතිරීම සම්බන්ධයෙන් බොහොම භයානක තැනකට යන්නේ. කොහොමනත් මේ දින 33කට පස්සේ කාන්තාවකට ආසාදනය වුණා ඉන්දියාවේ ඉඳලා ආපු කාන්තාවකට. එතනින් පස්සේ තමයි මේ කෙසෙල්වත්තේ සිදුවීම ගැන කතා කරන්න අපිට පටන් ගත්තේ. ඒත් එක්කම කොරෝනා හා සම්බන්ධයෙන් කතා කරන විටදී බාබර් සාප්පුව මේ කොණ්ඩේ කපන කර්ණවැමියා කරපු ක්‍රියාවලියත් තවත් බරපතල ඛේදවාචකයක් බවට පත් වුණා. කොරෝනා බාබර් 4 වටේ කොණ්ඩේ කපලා සිසුන් ඇතුළු 30ක් පරීක්ෂණයට කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් සොයාගත් කොරෝනා ආසාදිත කර්ණවැමියාගෙන් කොණ්ඩේ කැපූ බව පවසන පාසල් දරුවන් ආරක්ෂක නිලධාරීන් ඇතුළු 30 දෙනෙකු පමණ PCR පරීක්ෂණ වලට යොමු කිරීමට පියවරගෙන ඇතයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී WK චන්ද්‍රපාල මහතා ලංකාදීපයට පවසනවා. විශේෂයෙන්ම වතු 4ක අය ඇඳිරි නීතිය තියෙන වෙලාවකදී හොර පාරවල් වලින් අස්සෙන් එහෙම් මෙහෙන් ඇවිල්ලා තියෙනවා මේ කොණ්ඩේ කපා ගන්න. ඉතින් දැන් කොහොමද වෙලා තියෙන දේ? වතු 4ක ජනතාව මෙතෙන් ඇවිත් තියෙනවා කොණ්ඩේ කපා ගන්න. ඒක බොහොම පැහැදිලි ප්‍රශ්නයක් වෙනවා. සිසුන් 30කුත් පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ කොණ්ඩ රවුල වැවෙනවා. ඒ දේවල් එහෙමම තමයි. ඉතින් මේ දේවල් වහලා දැන් ඊයේ දවසේ නීතියක් ගෙනාව රූපලාවන්‍යාගාර වලට යන්න එපා. හොර පාරෙන් ගිහිල්ලා මේ දේවල් කරගන්න එක නෙමෙයි වීරකම. මේ වගේම පරිස්සම් වෙලා වෛරසය පැතිරෙන එක වළක්වන එක තමයි වීරකම කියන්නේ. ඒ නිසා යමෙකු මේ දේවල් කරගන්න හිතනවා නම් කොණ්ඩේ කපා ගන්න රැවුල කපා ගන්න ඕන කියලා හිතනවා නම් ඒ දේවල් කරන්න එපා. මොකද ඒක ලොකු අවධානමක් තියෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා මේ යන තත්ත්වයත් එක්ක. මොකද ලෝකේ වෙන රටවල් වලට ගත්තාම ජර්මනිය වගේ රටවල් ලොක්ඩවුන් වෙලා නැහැ තාම. හැබැයි ජර්මනිය වගේ රටවල් වල මේ රූපලාවන්‍යාගාර ඒ වගේම මේ බාබර් සාප්පුන එහෙම නැත්නම් මේ කර්ණවැමියන් සිටින ස්ථාන මේ සියලු දේ
ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම කුලීරත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලෝකේ රටවල් ලොක්ඩවුන් නොකලත් තමන්ගේ වෛරසයේ පැතිරීම පාලනය කරගන්නේ මේ බොහොම සංවේදී තැන් හඳුනා ගැනීමත් එක්ක. ඒ නිසා මේ කියන දේවල් ඒ විදිහටම පිළිගනීවි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා අද පුවත්පතේ. මොකද මේ වෙද්දී විශාල පිරිසක් ඉන්නවා ලංකාවට එන්න බලාගෙන. ඇත්තරම ලොකු අවධානමක් තියෙනවා. දැන් ලංකාවට එනවා නම් ඒකටත් ක්‍රමවේදයක් සකස් කරමින් තියෙනවා. මේ දවස්වල ශිෂ්‍යයන්ට මූලිකත්වය දීලා සිටින පිරිස් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය බොහොම සාර්ථකව දියත් කරනවා. ඔවුන් පරීක්ෂාවට ලක් කරනවා. PCR පරීක්ෂණ වලට බඳුන් කරනවා. ඊට පස්සේ නිරෝධායන ක්‍රියාවලියට යනවා. ඒ නිසා 100%ක් ආරක්ෂිතව ලොකු කැපකිරීමක් එක්ක රජය මේ වෙලාවේදී සිද්ධ කරන්නේ. අප දැක්කා පෙරේදා දවසේදී කුවේට් එම්බසි ඉදිරියේ සිදුවෙච්ච සිදුවීම බොහෝ පිරිසක් එතෙන් රැස් වෙලා සිටියා. ඒ පිළිබඳ විවිධ කතිකාවන් සමාජ මාධ්‍ය තුල පළ වෙලා තිබුණා. කෙසේ වෙතත් විදේශගත ශ්‍රමිකයින් 75,000ක් ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් නිල වශයෙන් රැකියා කොන්ත්‍රාත් අවසන් වූ අය, නීති විරෝධීව රැඳී සිටින අය, වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වූ වැටුප් කප්පාදු වූ අය, බිය වූ අයත් මේ අතර ඉන්නවා. හැකි අයට තවත් මාස 6ක පමණ කාලයක් සෞඛ්‍ය ආරක්ෂිතව රැකියා කටයුතු වල යෙදී සිටීමට උපදෙස් දෙනවා. විදේශ රැකියාව සඳහා බඳවා ගැනීම සහ ප්‍රචාරක කටයුතු අත්හිටුවන්නට පියවරගෙන තිබෙනවා. ඒ අනුව විදේශගත රැකියා කරන 75,000ක පමණ පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින බව අද පුවත්පතට වාර්තා වේ. මෙම පිරිසෙන් 35,000කට ආසන්න පිරිසක් ඔවුන්ගේ රැකියා කොන්ත්‍රාත්තු නීත්‍යානුකූලව අවසන් වීම නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින අය වේ. එමෙන්ම සෙසු පිරිස් අතර අදාළ රටවල නීති විරෝධීව සිටින පිරිස්, ලෝපුරා පැතිර යන COVID-19 වසංගතය නිසා රැකියා අහිමි වූ, වැටුප් කප්පාදුවට ලක් වූ අය, COVID වසංගතයට බිය වීම නිසා ඒ රටවල තවදුරටත් රැඳී සිටීමට කැමැත්තක් නොදක්වන අය, මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගේ බලපෑම් මත නැවත පැමිණීමට බල කරන පිරිසද මේ අතර සිටිනවා කියලායි වාර්තා වෙන්නේ. පවතින වසංගත තත්ත්වය හමුවේ බොහෝ රටවල් තමන්ගේ රටවල වළංගු වීසා බලපත් නොමැතිව නීති විරෝධීව රැඳී සිටින අය වෙනුවෙන් පොදු සමාකාල ප්‍රකාශයට පත් කර ඇති අතර ඇතැම් සේවකීන්ට ගුවන් ටිකට් පත් සහ මව් රටට යාමේ පහසුකම් ලබා දීම සිදු කරන බවද දැනුම් දී ඇතැයි වාර්තා කරනවා. මේ තත්ත්වය තේරුම් ගන්න ලෝක වසංගතයක්, ගෝලීය වසංගතයක්, හැමෝටම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා, හැමෝටම යම් ආකාරයෙන් පීඩාවක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් විඳ දරා ගන්න රජය හැකි උපරිමයේ කරાવી. ඒත් එක්කම ඉන්න පුළුවන් නම් ඉන්න ඉඩකඩක් තියෙනවා නම් ගෙදර අය එන්න කියලා බල කරනවා නම් ඒ මත පදනම් එන්නට එපා. මොකද මේ කළමනාකරණය කර ගැනීම කියන දේ බොහොම පැහැදිලි ප්‍රශ්නයක්. නිරෝධායන මධ්‍යස්ථාන ඇති කරලා, නිරෝධායන ක්‍රියාවලියට යටත් කරලා මේ සියලු දේ කරන්නේ පුළුවන්කමකට නෙමෙයි. බොහොම ලොකු අභියෝගයක් රටකට. මේ නිසා සමස්ත සෞඛ්‍ය පද්ධතියම මේ වෙනුවෙන් අවධානය යොමු කරලා තියෙනවා. ආරක්ෂක අංශ රජයේ මූලිකම වැඩපිළිවෙල මේ වෙද්දී අනෙකුත් සියලු කටයුතු වලටත් වඩා මූලිකත්වය දෙන්නේ මේ දේ. ඒ නිසා ඔබේ පැත්තෙනුත් සහයෝගයක් දෙන්න කියන ඉල්ලීම අපි සිදු කරනවා. එතනින් පසු අපි අවධානය යොමු කරන්න යනවා දැන් මේ අතර තවත් කතාවක් වෙනවා. ඒ තමයි මේ මැතිවරණය ජූනි 20ට මැතිවරණ කොමිෂන් සභාව විසින් දිනය ලබා දුන්නායින් පස්සේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවාගෙන් පස්සේ පාර්ලිමේන්තුව රැස්විය යුතු ආසන්නතම ඒ කියන්නේ අවසන් දිනේ බවට පත් වෙන්නට ඕනේ ජූනි 2 ව්‍යවස්ථානුප්‍රාකාරව. මේ සම්බන්ධයෙන් දැන් විවිධාකාරයේ කතිකාවන් නිර්මාණය වෙනවා. අද පුවත්පත්වල වාර්තා කර තිබෙන තොරතුරු වලට අපි යමු. අරුණ පුවත්පතේ වාර්තාව ජනපති විසිර වූ පාර්ලිමේන්තුව යලි කැඳවා රටේ අර්බුදයක් හදන්න මට බෑ. හිටපු කතානායක කරන ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ජනාධිපතිවරයා විසින් විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව තමන් විසින් යලි කැඳවා රටේ තවත් අර්බුදයක් නිර්මාණය කළ නොහැකි බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා යාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ වෙලාවේ තියෙන්නේ දේශපාලනයවත් බලලෝභයවත් මේ කියන ප්‍රශ්න නෙමෙයි. මේ වෙලාවේ තියෙන්නේ මේ වසංගතය පරාජය කරගන්න එක. කොහොමුණත් අද දවසේදී කරු ජයසූරිය මහතාගේ ප්‍රකාශය ඔස්සේ වාර්තා කර තිබෙනවා. පුවත්පත් කිහිපයකම මේ කාරණේ වාර්තා කරනවා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැර මාස 3ක් ඇතුළත ඡන්ද විමසීමක් සිදු නොකළහොත් පැවති පාර්ලිමේන්තුව යලි කැඳවීමට හිටපු කතානායකවරයා විසින් සිදු කර ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහත්මයා මේ කතාව කියන්නේ. මෙවැනි ව්‍යවස්ථාමය ගැටලුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවකට අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවත් හිටපු කතානායක පවසනවා. මුළු ලෝකටම බලපාන දරුණු වසංගත තත්ත්වයක් පවතින මොහොතක ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස තමන් සියලු පක්ෂවලින් ඉල්ලන අතර අනෙකුත් පාර්ශවීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙලාව සම්බන්ධයෙන් කවුරුත් අවධානය යොමු කළ යුතුයි. මේක දේශපාලන වාසි ලබා ගන්න බොරදියේ මාළු බාන අවස්ථාවක් නෙමෙයි. මේක වසංගතයකට අප මුහුණ දෙන වෙලාවක්. ඒ නිසා සියලුම දේශපාලනයේ පිළිබඳ සංවේදී අය, කතා කරන අය හැමෝම අනිවාර්යෙන් අවධාරණය කරගත යුතු කාරණයක්. ඒත් එක්කම අද දවසේදී වාර්තා කරනවා දිනමින පුවත්පතේ වාර්තාව. ඒ තමයි වාර්තා කර තිබෙනවා කරු ජයසූරිය මහතාගේ ප්‍රකාශය. ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරගන්න අදහසක් නැහැ. දිනමින පුවත්පතත් ඒ වාර්තා කර තිබෙනවා. ඒ වගේම අද වාර්තා කරනවා
බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමන්ගේ ප්‍රකාශයක් ඔස්සේ අරුණ පුවත්පත පැවති පාර්ලිමේන්තුව ජනපතිට කැඳවිය හැක්කේ හදිසි නීතියට පමණයි. ජනාධිපතිවරයාට පැවති පාර්ලිමේන්තුව යලි කැඳවිය හැක්කේ හදිසි නීතිය ප්‍රකාශ කිරීමට සහ හදිසි නීතිය සංශෝධනය කිරීමට පමණක් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කරද්දී දිනමින පුවත්පතෙත් ඒ වාර්තා කරනවා. මැති සභය කැඳවිය හැක්කේ ජනපතිට පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විසිරුවා හැරි පාර්ලිමේන්තුව මොනම හේතුවක් මත හෝ ජනාධිපතිවරයාට හැර වෙනත් කිසිවෙකුටත් කැඳවීමට නොහැකි බව තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන ප්‍රකාශය අද දිනමින පුවත්පතත් වාර්තා කර තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳ නීති විශාරදීන් පළ කර කාරණත් අද දවසේදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව no intention to reconvene parliament, no need for constitutional crisis at this time, former speaker Karu Jayasuriya stresses. Karu Jayasuriya මහතා කරන ලද ප්‍රකාශය තමයි මේ වෙලාවේ පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කරන්නට තමන්ගේ කිසිම සූදානමක් නැහැ කියන කාරණය former speaker of the house Karu Jayasuriya stressed yesterday that he has no intention whatever over reconvening the parliament in this junction, creating another crisis. තියෙන ප්‍රශ්න හොඳටම ඇති. ඒ නිසා පාර්ලිමේන්තු කැඳවා යම්මාකාරී අර්බුදයක් ඇති කරන්නට තමන්ගේ කිසිම සූදානමක් නැති බව කරු ජයසූරිය මහතා කරන ප්‍රකාශය වාර්තා කරනවා. ඒ වගේම නීතිඥවරුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනවා. ඩේල් නිවුස් පුවත්පතේ වාර්තාවටයි අපි අවධානය යොමු කරන්නේ. No provision for recalling house when poll is postponed. කිසිදු ආකාරයේ නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. පාර්ලිමේන්තුව කැඳවීම හා සම්බන්ධයෙන් මැතිවරණය කල් දැමීමක් තියෙන අවස්ථාවකදී reconvening parliament is the president prerogative under the constitution. President council Manohara De Silva said. Manohara De Silva මහතා ජනාධිපති නීතිඥ ඔහුගේ ප්‍රකාශය. He pointed out that the claims that all parliament could reconvene if the new parliament fails to meet within 3 months from the dissolution of parliament were not true. කෙනෙකු කියනවා නම් මාස 3ක් ඇතුළතදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැර නැවත මැතිවරණයේ අවස්ථාවේදී සිදු නොවන්නේ නම් පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුයි කියන එක ඒ ව්‍යවස්ථාවෙන් කරන කාරණයක් නෙමෙයි. Expressing his opinion on the ongoing debate over reconvening parliament and related constitutional matters, De Silva said that there is no clause in the constitution which says the parliament should be reconvened when the general election is postponed. ව්‍යවස්ථාවේ කොයිම තැනකදීවත් වගන්තියක් අන්තර්ගත වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි මැතිවරණය කල් ගියාගෙන් පස්සේ කියන කාරණේ මේ බව වාර්තා කර තිබෙනවා. අද දවසේදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාගේ ප්‍රකාශය ඩේල් නිවුස් පුවත්පතේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා ඊළඟට දිනමින පුවත්පතේ වාර්තාවකට. ඒ තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් සහ සම්බන්ධයෙන් පළ කරන අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. දරුවන්ට සමීපතම රාජ්‍ය නායකයා මහින්ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කරන ප්‍රකාශයයි අප උපුටා ගන්නේ. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යුනිසෙෆ් විසින් දරුවන් සම්බන්ධ කර ගනිමින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීව බත්මන් ව්‍යසනකාරී තත්ත්වය නිසා ළමා මනසට බලපෑ ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් දරුවන්ට සමීප රාජ්‍ය නායකයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගෙන තිබෙනවා කියලා අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණ ඊයේ දවසේදී කැබිනට් මාධ්‍ය හමුවේදී දැනුම් දීමක් සිදු කර තිබුණා. ඒදී විශේෂයෙන් කරන කාරණා කිහිපයකට අපි අවධානය යොමු කරනවා. ඒ අතරින් අවශ්‍ය තරම් පොහොර තොග ලැබුණා. ඇමති රමේෂ් පතිරණ මහතාගේ ප්‍රකාශය අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. වරායට පොහොර ඇවිත් තියෙනවා. ඒවා පොහොර නිසි ආකාරයෙන් බානවා. ඒ නිසි ආකාරයෙන් ඒවා අවශ්‍ය සැපයුම් කරන තැන් වලට යවනවා. ඒ නිසා අවශ්‍ය තරම් පොහොර තොග ලැබුණා. ඇමති රමේෂ් පතිරණ මහතාගේ ප්‍රකාශය අද දිනමින පුවත්පත වාර්තා කරද්දී අපි යම් ආකාරයකින් දැන් අපේ දේ පිළිබඳ පූර්ණ අවධානයක් යොමු කළ යුතු කාලවකවානුවක් මේක. ඒක අරුණ පුවත්පත වාර්තා කරනවා. අපේ රටේ වවන්න පුළුවන් දේවල් තියෙනවා. අපිටම කියලා හදාගන්න පුළුවන් දේවල් තියෙනවා. කවුද හිතුවේ ICU බෙඩ් එහෙම නැත්නම් දැඩි සත්කාරයක කැඳන් අපේ රටේ හදයි කියලා. ඒ වගේම තමයි මේ වෙද්දී දරුවෝ එකතු වෙලා හදන දේවල් නවීන තාක්ෂණය පාදක කරගනිමින් අපි ලංකාවේ නොහිතපු බොහෝ දේ හැදෙනවා. වාට්ටුවල ප්‍රතිකාර කරන්නට රොබෝරුන් හදන්න දරුවෝ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තරමටම මේ රටේ දක්ෂයෝ කොයිතරම් ඉන්නවද කියලා මේ වසංගතය ඇතුලේ බොහොම පැහැදිලිව පේනවා. අර චර්චිල් කිව් කතාව තමයි වසංගතය කියන දේ අපට පුළුවන් ප්ලාස්මා එකක් එහෙම නැත්නම් ධනාත්මක විදියට පාවිච්චි කරන්න. ඒ විදියට පාවිච්චි කරපු අවස්ථාවක් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. මේක අනිවාර්යෙන්ම අපි අවධානයට ගත යුතුයි. පහුගිය වසරේදී මෙරට වැවිය හැකි දේවලට රුපියල් කෝටි 4800ක් පිට රටට දීලා රට ඇතුලේ වවන්න පුළුවන් දේවල් මෙරට වගා කළ හැකි පළතුරු ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආනයනය කිරීම සඳහා පසුගිය වසරේදී රුපියල් කෝටි 4800ක මුදලක් පිට රටට යවා ඇතයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් මේ දේවල් අපේ රටේ කරන්න පුළුවන් දේවල්. දැන් සෞභාග්‍ය.lk එකට ගිහිල්ලා ඔබට පුළුවන් ලියාපදිංචි වෙලා
පැල ඉල්ලන්න, ඒ වගේම ඇට වර්ග ඉල්ලන්න, ඒ වගේ ගෙදරටම ගෙනත් දෙන වැඩපිළිවෙල කුෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාරවරුන් හරහා දියත් කරනවා. ගෙදරම වවන්න පුළුවන්. මේ වගේ සංස්කෘතියක් ඇති වෙලා තියෙන වෙලාවක මේ අර්බුදයට මුහුණ දෙන්න ඔබේ පැත්තෙනුත් ලබා දී යුතු දායකත්වයක් තියෙනවා. ඒ නිසා නිකං අපරාධ කෝටි 4800ක් අපි පිටරටට දීලා තියෙනවා. ඒ දේවල් ඉදිරියේදී අපි නවත්වා ගත යුතුයි. ඒත් එක්කම අද දවසේදී වාර්තා කරනවා අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ දීමනා ගෙවන්න මැදිහත් වෙන්න ඇමති මණ්ඩලයේ ඇමතිනි පවිත්‍රාට කියයි කියලා වාර්තා කරනවා. මැතිවරණ කොමසාරිස්වරයා විසින් පුහුණුව නතර කළ අභ්‍යාසලාභී උපාධිධාරීන් 54000කට වැටුප ලෙස ලබා දෙන අභ්‍යාසලාභී දීමනා ලබා දීම සඳහා විධිවිධාන සැලැස්වීමට වහා මැදිහත් වන ලෙස සමාජ සුබ සාධන විෂය භාර ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි ඇමති මණ්ඩලයේ වෙස උපදෙස් ලබා දී තිබෙනවා කියලා අද වාර්තා කර තිබෙනවා. අරුණ පුවත්පත ඒ වගේම ඩේල් නිවුස් පත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. ඩේල් නිවුස් පත්පතේ වාර්තාව fixed prices for 14 crops යනුවෙන් වාර්තා කරනවා. යනුව ස්ථාවර මිලක් භෝග වර්ග 14කට ලබා දී තිබෙනවා. For the first time ever in the country history, the government yesterday announced fixed price for 14 agricultural crops which would be cultivated in the next yala season. මීළඟ යල කන්නේදී වගා කරන භෝග වර්ග 14කට ස්ථාවර මිලක් ලබා දෙන්නට රජය කටයුතු කර තිබෙනවා. මේ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ ආකාරයේ යල කන්නේ තුල භෝග වර්ග 14කට ස්ථාවර මිලක් ලබා දීමට රජය ක්‍රියාත්මක කරන්නේ. මේ ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවයි අපි උපුටා ගත්තේ. ඒ වගේම තමයි අද දිනමින පුවත්පතේ මොකද ආර්ථික යුද්ධය තමයි අපි ඊළඟට මුහුණ දෙන්න ප්‍රධාන සාධකයේ බවට පත් වෙන්නේ. මේ සඳහා සූදානම් විය යුතුයි. විදේශගතව පවතිනා වූන්ගේ තැන්පතු ලංකාවට පිටතට යනවා නම් විදේශගතව සංචිතයන් අපෙන් අඩු වෙනවා නම් ඒත් එක්ක අපි අර්බුදයකට මුහුණ දෙනවා. මේ වෙද්දී වළක්වා ගැනීම සඳහා මහා බැංකුව විශේෂ ක්‍රියාපිළිවෙත් රසක් අනුගමනය කරමින් සිටිනවා. අද දිනමින පුවත්පතේ වාර්තාව ඉන්දියානු සංචිත බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් ගැනීමට තීරණ කියලා වාර්තා කර තිබෙනවා දිනමින පුවත්පතේ. ඒ වගේම අපි අරුණ පුවත්පතේ වාර්තාවටත් අවධානය යොමු කරමු. මේ වසරේදී රට ගිය අය එවන මුදල් 19%කින් අඩු වෙනවා. ලෝක බැංකුවේ ප්‍රකාශය තමයි අපි උපුටා ගන්නේ. විදේශගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේදී 19%කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සමාජ යුද්ධය ජය ගන්නට ඕනේ. ආර්ථික යුද්ධය තියෙනවා, දේශපාලනික කාරණා තියෙනවා, මැතිවරණ කියන දේවල් පැවැත්විය යුතුයි. නමුත් ඒවට මේ රටේ පරිසරය පිළිබඳ කතා බහක් තියෙනවා. ඒක හොඳ තැනකට හැරෙන්නට ඕනේ කියලා. කෙසේ වෙතත් මේ සියලු දේ ක්‍රමයෙන් අපි ජයගත යුතුව තිබෙනවා. ඒ තමයි මුල් පිටුවල වාර්තා. ඇතුල් පිටු කිහිපයකටත් අපි අවධානය යොමු කරමු. මේ සියලු දේ අතරතුරදී තාමත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා. ඒ තමයි අර දඩයක්කරුවෙකුගේ වෙඩිල්ලට තරුණ ජීවිතයක්, පරිසරයට ආදරය කරන ජීවිතයක් රාජ්‍ය නිලධාරියෙක් ජීවිතය පූජා කළා. දෙපා තිරිසනෙකුගේ වෙඩි උණ්ඩෙන් වනසතුන්ගේ ලෙන්ගතු මිතුරා මරුට අද අරුණ පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක් අප උපුටා ගන්නේ. වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරී සේනාධීර ප්‍රදීප් බණ්ඩාර ඝාතනය, රස්සාවට බැඳිලා අවුරුදු 5යි, මිය යන විට වයස අවුරුදු 25යි. වරදකරුවන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය කරන ඉල්ලීම, නව කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග පාලනය කිරීම සඳහා ඇඳින නීතිය පනවන ලැබුවද එම අවස්ථාවේ දඩයක්කරුවන් සහ දැවජාවාරම්කරුවන් උපරිම ප්‍රයෝජනය ගෙන ඇති බව පරිසරවේදීන් පහුගිය දිනවල දිගින් දිගටම කියලා තිබුණා. දඩයක්කරුවන් කොතරම් දරුණු තත්ත්වයට පත් වී ඇද්දැයි කිවහොත් වනසතුන් දඩයම වැඩලීමට ගිය වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරියාට සිදු වූයේ දඩයක්කරුගේ වෙඩි පහරින් අකාලයේ මිය දෙන්නටයි. ගල්ඔය ජාතික උද්‍යානයේ සුවිශේෂී පරිසර පද්ධතියකට හිමිකම් කියන ස්ථානයක් මෙහිදී තමයි ඔහුට ජීවිතයේ සමුගන්නට සිදු වුණේ. ඒ ඛේදවාචකයත් එක්කම අපි තවත් බරපතල ප්‍රවෘත්තියක් තියෙනවා. ඒකත් වාර්තා කරලා අපි සූදානම් අද දවසේදී විශේෂ සාකච්ඡාවක් ඔබ වෙනුවෙන් දියත් කරන්නට. ලෝක ප්‍රතිශක්තිකරණ සතිය අද සිට අනෙකුත් ප්‍රතිශක්තිකරණ සේවා අඩපණ වූහොත් බරපතල සෞඛ්‍ය අවධානමක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඒ කියන්නේ කොවිඩ් වලට අපි මේ වෙලාවේ මුල් තැන දීලා තියෙන්නේ. හැබැයි ගෝලීය වශයෙන් තවත් කටයුතු තිබෙනවා. ඒ අනුව COVID-19 වසංගතය සමග සටන් කරමින් සිටියදී ලෝ මෙතෙක් කාලයක් පාලනය කළ සරම්ප, පෝලියෝ වැනි රෝගද තවදුරටත් පාලනය කරගනිමින් කටයුතු කළ යුතුයි. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙන කාරණයක්. ජාතික සෞඛ්‍ය පද්ධතිය එක ඉලක්කයකට ගොනු වී තිබෙද්දී අනිකුත් රෝග පිළිබඳත් බර තැබීම සිදු කළ යුතුයි කියන කාරණයයි අවධාරණය කරන්නේ.